අයිබුවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අද 2021 වසරේ ජූලි මාසේ 13 වෙනිදා වාසනාවන්ත අඟහරුවාදා දවසක් උදා වුණා මේ අලුත් දවසේ නැවුම් දවසේ ඔබ හැම දිනාගේම යහපැතුමන් නියාකාරයෙන් මේ සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අදත් සූදානම් පින්වරු දැසන වැඩසටහන ආරම්භ කරන්න. අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අද දවසේ අපි ආරාධනා කළේ අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝම හඳුනන චරිතයකට එතුමා ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා මම හිතන්නේ අඛණ්ඩව දීර්ඝ කාලයක් එහි සභාපතිත්වයේ දරමින් එම ක්ෂේත්‍රයට විපුල ඵලදායී මෙහෙවරක් සිදු කරන ඒ විතරක් නෙවෙයි රටේ දැවෙන ප්‍රශ්නවලට සමාජයට ඍජුව බලපාන මේ මානව සංහතියට බොහෝ සෙයින් බලපාන කරුණු කාරණා සම්බන්ධයෙන් සබුද්ධිකව ඒ වෙනුවෙන් හඬක් නගන වෘත්තීය සමිතියක නියමුවෙක් එතුමා. එතුමා තමයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය වැත්තුමා. ආයිබන් කියලා පිළිගන්න ඔබතුමන්ව. එතුමන් අපට ආගන්තුකෙක් නෙවෙයි සම්බෝධි විහාරස්ථානයේ කුසල් ධම්ම නාහිම්පාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන කාලේ වස විස නැති මුළුතැන්ගේ ආරම්භ කළා. ඒත් එකම වස විස නැති පොළ නැත්තම් මේ මහණ්ඩ ආහාර අලෙවි මධ්‍යස්ථානය ආරම්භ කරලා මේ ගැන කතාවක් සමාජයේ කතිකාවක් ගොඩනගන්නට මහෝපකාරී මෙහෙවරක් කරපු මූලාරම්භය පුරෝගාමීව ලබා දුන්නු පුද්ගලයෙක් තමයි අපේ වෛද්‍යතුමා. ඒ නිසා එතුමත් එක්ක අද කතා කරන්න සූදානම් වෙන්නේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේ වැඩ සිටියා නම් වඩාත් සතුටු වෙන කාරණයක් මේ දිනවල කනින් කොනින් ඇහෙනවා. ඒ තමයි මේ විෂ රසායන ද්‍රව්‍ය නැත්තම් පොහොර නැත්නම් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වා දීමේ වැඩසටහන. ඉතින් වකුගඩු රෝගය පිළිබඳව එතුමන්ලා බොහෝ සෙයින් කතා කරා. කිරිපිටිවල වසවිස තියෙන කාන්තාන්තරය පිළිබඳව සමාජය දැනුවත් කරා. මම කැමතියි වෛද්‍යතුනි මේ අලුත්ම කතන්දරේ හැමදාම ප්‍රවෘත්ති බැලුවොත් උද්ඝෝෂණයක් නැත්තම් කවුරු හරි කෙනෙක් කෑ ගහලා කියනවා අපිට පෝර නැතුව මේක කරන්න බෑ. කොච්චර කිව්වත් අපිට පෝර ටික ඕනෙමයි කියලා. නමුත් ජනාධිපතිතුමා දැන් ලෙස කියනවා මම මේ ගත්ත පියවර ආපස්සට ගන්නෙ නෑ. මේක සාර්ථකත්වයෙන් කෙලවර දකින්න තාක්කල් මේ ව්‍යායාමේ නියැලෙනවයි කියලා. ඔබතුමන්ලා විද්වතුන් හැටියට සමාජයේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියනවා නෑ මේක ජය ගන්න පුළුවන් ඉලක්කයක් කියලා. මම කැමති කොහොමද මේ කතිකාව ගොඩනගන්නේ? කොහොමද මේ පියවර තැබෙන්නේ සහ ඉදිරි අනාගතේ මොනවා වෙයිද කියලා ඔබතුමාගෙන් අහන්න. පළවෙනි දේ කියන්න ඕනේ මේක මේ පොහොර ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ජනාධිපතිතුමාගේ ඒ ගැසට් පත්‍රයේ මගින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරලා තියෙනවා. ඒකේ මමත් සමාජිකයෙක් කරලා පත් කරලා තියෙනවා. ඒ ජනාධිපති කාර්යසාධක බලකායට දීලා තියෙන ජනාධිපතිතුමාගේ බලතලයට දීලා තියෙන නිර්දේශයට තියෙන්නේ මේ රට හරිත ශ්‍රී ලංකාවක්. එහෙම නැත්නම් තිරසාර ශ්‍රී ලංකාවක් බිහි කිරීම කියන කාරණේ. එතකොට ඒකේ පැහැදිලි වෙන කාරණේ තමයි අපි මේ දැන් යන මාර්ගය තිරසාර භාවයක් අපිට එලි දක්වන්නේ නැහැ කියන එක අපි තේරුම් ගත යුතු කාරණයක්. ඒ කියන්නේ තිරසාර භාවය කියලා කියන එක දැන් මෙතන මේක මේ පොහොර ප්‍රශ්නයකට ලඝු කරලා අපි කතා කරන බව පේනවා මාධ්‍ය. ඒක මම හිතන්නේ වැරදි කාරණයක්. මොකද මේකේ ඍජුවම බලපාන කාරණයක් හැටියට පේන එක තමයි මේ කෘෂි රසායන නැත්තම් අපේ ප්‍රාණඝාතය කරන මේ ද්‍රව්‍ය ටික ලංකාවට මේ දක්වා නිල වශයෙන් බිලියන 100ක පමණ. ඒ කියන්නේ බිලියන 100ක් කියන්නේ කෝටි වලින් ගත්තොත් කෝටි ලක්ෂයක් විතරක මුදලක් වාර්ෂිකව වැය කරලා අපි ලංකාවට ගෙන්නවා. ඒක නතර කරන අවශ්‍යතාවය තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් සහ මේ ගැසට් පත්‍රිකාවෙන් සඳහන් කරන්නේ. ඒක නිසා ඒ ගැන බොහෝ අය කතා කරනවා. ඒ වගේම තමයි නිල නොවන වශයෙන් උත් ලංකාවට එන වසවිස එකතු කරලා ගත්තොත් බිලියන 250ක් විතර. ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් එහෙම කෝටි 2,50,000ක් විතර මුදලක් අපි මේ හරහා අපි මේ රටට වසවිස දැමීම නතර වෙනවා. දැන් මේකේ ඒක නිසා මේ වෙලා තියෙන්නේ සශික ඇත්තටම අපි බෞද්ධ දර්ශනය අනුව තිබ්බා වූ කෘෂි සංස්කෘතියට නැවත පිවිසීමක්. ඒ බෞද්ධ දර්ශනයට අනුව තිබ්බ කෘෂි සංස්කෘතියේදී අපි තව කෙනෙක්ව ඒ කියන්නේ සීලයෙන් යුතුව තමයි අපි කෘෂිකර්මාන්තය යෙදුනේ. සීලය කියලා කිව්වහම අපි පංචශීලයේනේ මුලින්ම එන්නේ. පංචශීලයේ පළවෙනි මේ වගන් තියෙන මේ ප්‍රාණඝාතේ. එතකොට අපි ප්‍රාණඝාතයෙන් තොරව තමයි අපි කෘෂි සංස්කෘතිය යෙදුනේ දා. එතකොට ඒකට අද භාෂාවෙන් අපි කියන්නේ ඊකෝ ඇග්‍රිකල්චර්. එහෙම නැත්නම් පාරිසරික කෘෂිකර්මාන්තය කියලා. මේ පාරිසරික කෘෂිකර්මාන්තය කියන එකේදී දැන් අපි ගන්නවා ගෙදරක වගාවට අපි කියනවා සබ්ස්ටන්ටිව් ඇග්‍රිකල්චර්. එහෙම නැත්නම් අපි කියනවා ඒකට
ගෘහස්ත නැත්තම් ගේ උයන කියලා තමයි අපි ඉස්සර කියලා තියෙන්නේ. ගේ උයන කියලා කියන්නේ තමන්ගේ දේවල් gedara නිෂ්පාදනය කර ගැනීම. ඒ වගේම තමයි කමර්ෂල් ඇග්‍රිකල්චර් කියලා අපි කියනවා මේ වාණිජ මට්ටමින් ගොවිතැන නැත්තම් ආහාර නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා. මේ කොයි එක වුණත් අපි අතීතයේ ගත්තොත් එහෙම අපි රජවරු මේ රට පාලනය කරපු කාලේ ওই දෙකම කරලා තියෙනවානේ. තමන්ගේ ආහාර ටික නිෂ්පාදනය කරගන්න එකත් කරලා තියෙනවා. ඒ වගේම තමයි පරාක්‍රම බාහු රජුරයන් කාලේ මේක පෙරදිග ධාන්‍යාගාරය කිව්වා අපි අපනයනය සඳහාත් එතකොට වාණිජ මට්ටමින් කෘෂි කර්මාන්තය කරනවා කියන එකත් දෙකම කරලා තියෙනවා. හැබැයි මේ දෙකම කරලා තියෙන්නේ අපි සීලය රැකගෙන. ඒ කියන්නේ අපි ප්‍රාණඝාතය කරන්නේ නැතුව. ඒතර අද දවසේ මේ භාෂාවෙන් කියන්නේ මේකට ඊකෝ ඇග්‍රිකල්චර් නැත්නම් පාරිසරික ගොවිතැන කියලා. දැන් අපි දකිනවා මේ සුද්ද ලංකාවට ආපු වෙලාවේ කිව්වලු මේ අපේ රටේ මේක ගෙවත්ත ගත්තොත් එහෙම ගෙවියන ගත්තොත් ඇති දෙයක්වත් නැති දෙයක්වත් නැති දෙයක් කියලා. ඒ කියන්නේ අපිට ඕනේ දේවල් සියල්ල ස්වයංපෝෂිත වීම සඳහා අපි නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් වසවිසෙන් තොරව කර ගැනීමේ හැකියාව තිබ්බ જાතියක්. ඒවන් තමයි නැති දෙයක්වත් නැහැ කියලා. ඒ කියන්නේ අපි විකිණීම කියන එකට වඩා අපි මේ අද දවස් විදිහට නම් තිරසාර භාවයෙන් ගත කිරීම කියන එක තමයි සිද්ධ වුනේ. එතකොට මේ පාරිසරික ගොවිතැන කියන එක අද දවසේ භාෂාවෙන් කියනවා නම් අපි ඇත්තටම එක විදිහකට කියනවා නම් අපේ තිබ්බ කෘෂි සංස්කෘතිය තුළ අපි ආහාර නිෂ්පාදනය කරගන්නකොට අපි කිසිම වසවිසක් ගැහුවේ නැහැ. ඒ වගේම තමයි අපේම බීජ තමයි අපි පාවිච්චි කරේ. අපි ඒ වගේම තමයි පොහොර කියන එක අපි නිෂ්පාදනය කරගත්තා සහ අපිට ඇත්තටම සමහරලාට පොහොර ඕනේ නැති ස්වභාවික ක්‍රමවේදයන් තිබ්බා. දැන් අපි ගත්තොත් එමේ එදා දවසේ කුඹුරක් ගත්තොත් එහෙම කුඹුරකට පොහොර යෙදීම කියන එක අවමව කරලා තියෙන්නේ. මොකද හේතුව ඒකේ මී ගස් වවලා තිබ්බ කුඹුර වල ඒක අපි ගත්තොත් මී ගස් වවලා තියෙන එක පේලියට. ඒ කියන්නේ යම්කිසි සැලසුමකට මේක කවුරු හරි අතීතයේදී රජවරු ආය කරලා. එතකොට මේ මී කොළ වැටෙනවා. ඒ වගේම ඒකේ වසන වහුලන්ගේ වසුරු ටික වැටෙනවා. ඊළඟට තව මේ අපි කුඹුරු කැපුවට පස්සේ කවදාවත් මේ පිදුරු වලට ගිනි තියන්නේ නැහැ. අපි ඒකට වතුර බඳින එක කරන්නේ. ඒ කුඹුරු කන්න දෙකක් අතර තුල එක්ක රනිල භෝගයක් වුණා. එහෙම නැත්නම් අපි ගවයෙක් බැඳලා තියෙනවා. එතකොට එළ මුත්‍රා වැටෙනවා, ගොම වැටෙනවා. මේකම තමයි අපේ පෝෂණ සංස්කෘතිය. එතකොට මේක ඉතාමත්ම සරල කෘෂි සංස්කෘතියක් තිබ්බා. අද වෙලා තියෙන්නේ පොහොර දාන්න ඕනෙම කියන සංකල්පයක් ගෙනල්ලා මේ වසවිස පසට එකතු කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ වසවිස කියන එක අපිට අවශ්‍යතාවයක් නැතිය කියන එක තහවුරු කරන්නා වූ පත්‍රිකාවක් තමයි මෙතන මේ ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ සඳහා විරුද්ධ වන්නන් මතු කරන කාරණා තුනක් තියෙනවා. පළවෙනි දේ තමයි මේක පොහොර ප්‍රශ්නයක් හැටියට විග්‍රහ කරගෙන අපිට පොහොර දෙන්න ඕනේ. පොහොර නොදුන්නොත් අපේ ආදායම් නැත්නම් අපේ මේ වගාවේ තියෙන නිෂ්පාදන ධාරිතාවය අඩු වෙයි කියලා අපි මතයක් ඉදිරිපත් කරනවා. එතකොට දෙවෙනි කාරණේ තමයි ඒ කට්ටිය කියනවා මේ හේතුව නිසා විශාල වශයෙන් අස්වැන්න අඩු වෙයි කියලා. ඒකත් ඒ නිවැරදිම කාරණා නෙමෙයි ඉදිරිපත් කරන්නේ. තුන්වෙනි එක තමයි ඒ කට්ටිය මතු කරනවා මේ හේතුව නිසා අනාගතයේදී සාගතයක් නැත්නම් ආහාර අහේනියක් එයි කියන කාරණේ. මෙන්න මේ තියෙන වපසරිය තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ. මේක ඇත්තටම අපි ප්‍රාණඝාතයේ ඉඳලා අපි එක පැත්තකට අදුගතිය ඉඳලා සුගතියට යනවා වාගේ රට තුල අපි ලෞකික ජීවිතය කළමනාකරණය කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ කාරණේ මම දිගටම සෞඛ්‍ය පැත්තෙන් කතා කරගෙන යන්නද? ඔව්. දැන් මේකෙදී මේ වසවිස හෙලීම නිසා අපේ සෞඛ්‍ය අහෝසි වීම ගැන අපි කතා කිරීම වටිනවා. මොකද මේකේ අපි කියන්න අවශ්‍යයි මම මේකේ මේ ඇත්තටම මේ සටහනක් තැබුවා. දැන් මේකෙදී ඇයි අපි කතා කරන්නේ කියලා සමහර අය ප්‍රශ්නයක් මතු කරනවා. පළවෙනි දේ තමයි ආහාරය නිෂ්පාදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයිති වුණාට අපේ මහජනතාව කෙනෙක් කන්න ඕනේ කෑම මොනවද කියලා නිර්ණය කිරීමේ වගකීම තියෙන්නේ වෛද්‍යවරුන්ට. ඒ කියන්නේ ආහාරයේ අද දවසේ භාෂාවෙන් කියනවා නම් පරිපාලන භාෂාවෙන් කියනවා නම් ආහාරයේ අධිකාරීත්වයේ තියෙන්නේ වෛද්‍යවරුන්ට. එතකොට වෛද්‍යවරු හැටියට අපි කියන්න ඕනේ මිනිස්සුන්ට මොනවද කන්න ඕනේ කියලා. ඒක නිසා අපි දැන් කියන වචනේ මොකද්ද? සුව ආහාර කන්න කියන. නැත්නම් සුරක්ෂිත ආහාර. දැන් මෙතන මේ වචන දෙකක් තියෙනවා. එකක් තමයි සුරක්ෂිත ආහාර, අනිත් එක තමයි ආහාර සුරක්ෂිතතාව. දැන් ඉංග්‍රීසියෙන් නම් මේක වචනේ පැහැදිලි. ඒ තමයි ෆුඩ් සේෆ්ටි කියනවා සුරක්ෂිත ආහාර වලට. ෆුඩ් සිකියුරිටි කියලා කියනවා ආහාර සුරක්ෂිතතාවය. දැන් මේ දෙකේ වචන දෙකේ වෙනස මොකද්ද? සුරක්ෂිත ආහාර කියන්නේ සුව ආහාර කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් වසවිසෙන් තොර අපිට සෙත සලසන ආහාර. ආහාර සුරක්ෂිතතාවය කියන්නේ ආහාරයේ හිගවීම. ඒ කියන්නේ අඩුවකින් තොරව ආහාර සැපයීම.
දැන් අපි එක ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. අපි මිනිස්සුන්ට කන්න දැන් මේ වෙලාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරලා තියනවා වාගේ හිතාගෙන තමයි ඉදිරියේදී මේ ගැසට් පත්‍රය නිසා ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් වෙයි කියලා කියන්නේ. දැන් අපිට තියෙනවද ආහාර සුරක්ෂිතතාවයක් අපි එළියට ගිහිල්ලා බලනකොට අපි කන ධාන්‍ය අපිට සුරක්ෂිතද? ඒ වගේ වසවිස එකතු වෙලා තියෙනවා. අපි කන එළවලු සුරක්ෂිතද? අපි කන පළතුරු සුරක්ෂිතද? අඩුම ගානේ පලා වර්ගයක් කන්න පුළුවන් ද වසවිස නැතුව? කුළු බඩු ටිකට වසවිස ගහන්නේ නැද්ද? කොටිම බුලත් පිටටත් වසවිස ගහනවා. ඔය බඩේරුඟ වගේ ඒ වගේ සියලු දේටම වසවිස ගහනවා. මඤ්ඤොක් කාලේ බහින්න පහසුවෙන් උගුලන්නත් ගහනවා. වසවිස ගහනවා. එතකොට ඒ වගේම තමයි මේ එතකොට ආහාරයට වසවිස. එතකොට පාරේ බහැලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. සෞඛ්‍ය ඇමතිවරු ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඉන්නවා. ඒ වගේම රටේ වගකීම් දරන විශාල පිරිසක් ඉන්නවා. හැබැයි අපි ඔක්කොටම කරගන්න දෙයක් නැහැ. මේ තියෙන ආහාරයට වසවිස ගහන අපි මේක දිහා බලාගෙන ඉන්නවා කියන තත්ත්වය. මේක අනිවාර්යෙන් මිදෙන්නටම අවශ්‍යයි. දෙවෙනි කාරණය තමයි වතුර ටික. දැන් ලංකාවේ වතුර පාවිච්චි කරන්නේ අපි ගන්න දැන් කොළඹ ප්‍රදේශය ගන්නෙත් කැලණිකන්. ඒතකොට උඩහට වසවිස ගහපුවාම මේ වතුර වලට වසවිස එකතු වෙනවා කියන එක කියන්න දෙයක්. ඒතකොට ආහාර පාන දෙකම අපි වසවිස නම් කන්නේ අපිට නිරෝගීකම අත් වෙන්නට හේතුවක් නැහැ. ඒක නිසා මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා කියන කාරණේදී අපි මේ ෆුඩ් සේෆ්ටි එකේදී දැන් මෙන්න මේ පින්තූරයේ මම සඳහනක් කරා. දැන් අපි දැන් හිතනවා මෙන්න මේ වගේ පරිසර හිතකාමී නැත්නම් ඊකෝ ඇග්‍රිකල්චර් එකට අනේක තමයි අපි අරමුණු කරලා තියෙන්නේ මේ ගැසට් පත්‍රේ. ඒ කියන්නේ මේකේ හම්බෙන්නේ අපිට වාසි ගොඩක්. ඒ තමයි එකක් අපිට වසවිසෙන්තර ආහාර සංස්කෘතියකට අපි යනවා. දෙවෙනි එක තමයි සශික අපි බීජ වලින් ස්වයං පෝෂිත වෙනවා. මොකද අද අපි කන්නේ මේ පිටරටින් ගේන ජාන විකෘති කරපු බීජ වලින් හදපු ආහාර. එතකොට බීජ සඳහා ලොකු මුදලක් රටෙන් යනවා. ඉස්සර අපි කුඹුරක එක ගෝණියක් දෙකක් තියාගන්නවා බීජ වී හැටියට පත් කරගන්න ඊළඟ කන්නේ ඒත් පාවිච්චි කරනවා. එතකොට ගොවියා අද වෙලා තියෙන්නේ මේ ඩිපෙන්ඩන්ට් කෙනෙක් නැත්තම් අපි මේ අභිමාණයෙන් තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න බැරි ගොවියෙක් බවට පත් කරලා තියෙනවා. අනුගෙන් යැපෙන්නෙක් බවට. යැපෙන සංස්කෘතියකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි වහලෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට ඕන දේවල් එහෙන් දුන්නේ නැත්නම් අපි අසරණ වෙනවා කියන එක. නමුත් එදා බීජ හදාගත්තෙත් අපිමයි. ඊළඟට අපි වගාව කරගෙන යනකොට අපිට අවශ්‍ය පොහොර අපි ඉබේ සැලසෙන විදිහට ස්වභාව ධර්මයේ කළමනා කරගෙන තිබ්බා. මේකට ඇත්තටම ස්වභාව ධර්මයේ මේ කෘෂි සංස්කෘතිය කියලා කියන වචනයක් පාවිච්චි කරනවා. ඒතකොට පාරිසරික කෘෂි සංස්කෘතිය කියලා පාවිච්චි කරනවා. ඒකේ පොහොර ඉබේ ලැබෙන විදිහක් අපි සැලසුම් කරගෙන තිබ්බා. අපි බලාපොරොත්තු වෙන ඒ දවස්වල මීගස් තිබ්බා කියලා මම කිව්වා. ඒ වගේම මේ අපි කුඹුරේ වතුර බැන්දහම අර පිදුරු ටික නැවත දැම්මම ඒ ටික න LBC හරි ඒ වගේ කොළ ටිකක් අපි කපලා දානවා. අපි හරක් ටික බන්දහම එවුන්ගේ ගොම ටික වැටෙනවා. ඒ වගේම එළ මුත්‍රා ටික එතෙන්ට හම්බ වෙනවා. ඒ වගේම තමයි අර මඩ සොරව ඇරපුවාම අපි වැහි කාලයට ලං කරලා හරක් දාලා මේ අපේ වැව උඩ ඇවිදින්න කියනවා. මේ වැව ඇතුලේ ඇවිදින්න කියනවා හරකුන්ට. ඇවිද්දාම ඒකෙන් අර යට තියෙන රොන් මඩ ටික ඇවිස්සෙනවා. ඊට පස්සේ අපි වැස්ස එනකොටම මඩ සොරව වරිනවා. එතකොට අර මඩ ඒ ටික හොඳ පොහොරක් හැටියට කුඹුරු යායටම ලැබෙනවා. මේ වගේ බොහොම ස්වභාවික සංස්කෘතියකින් යැපිලා තිබෙනවා. ඉතින් ඒ ටික අද පොහොර වලට යැපෙන තත්ත්වයට අපි රටපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෘමීන් මරණවා කියන එකේදී කුරුල්ලෝ ඉගිලෙන කුරුල්ලා පවා අපි මරලා මේ ශුද්ධ ජීවීන් විතරක් නෙමෙයි ඇසට පෙනෙන ජීවිනුත් ගැඩවිල්ල වාගේ සියලු සත්තු මරලා කොන්ක්‍රීට් වාගේ පසුබිමක පොහොර ටිකක් ගහලා ඒකේ පැලයක් වවනවා කියන සංකල්පයකට ගිහිල්ලා තියෙනවා මෙන්න මෙතන. දැන් අපි කියමුකෝ සචික දැන් මේ කියනා වූ මේ යහපත්ම මේ සුගතිගාමීම සංස්කෘතියට අපි ගියේ නෑයි කියලා. නමුත් එකක් කියන්න අවශ්‍යයි දැන් යන ක්‍රමයේ පවත්වාගෙන යාම කොහොමටත් කරන්න බෑ. ඇයි මම මේ දැන් යන ක්‍රමයේ පවත්වාගෙන යන්න බෑ කියලා කියන්නේ? දැන් ලංකාවට ගෙන්නනවා මේ විදිහේ වසවිස ಜಾති 200ක්. මේ 200න් ලියාපදිංචි වෙලා තියෙන 80යි. ඒ කියන්නේ ලියාපදිංචි නැති වස ගෙන්නනවා 120ක්. එතකොට ඒක හින්දා තමයි මේ හැමතැනම මේ නියුක්ලියර් වේස්ට් පවා ගේනවා කියනවා. මේ නැත්තම් මේ පස්සේ ආසනික් තිබ්බේ නැහැ. මේ පස්සේ කැඩ්මියම් වාගේ දේවල් තිබ්බේ නැති බොහොම මේ පිම්බිමක් හැටියට අපි කියන්නේ මේක භෞතික වශයෙන් පිම්බිමක් මේ සංස්කෘතිය වශයෙන් පිම්බිමක් හැටියට සලකපු රටට මේ ආසනික් වාගේ දේවල් වැටුනේ කොහොමද? අනිත් එක දැන් මේ පසේ පරීක්ෂණ කරපුවාම ආසනික් තියෙන උඩම තලයේ. ඒ කියන්නේ පස පරීක්ෂා කරපු විද්‍යාඥයන්ට හම්බෙලා තියෙන. ඒ කියන්නේ උඩින් දාපු දෙයක් නේ ආසනික් ඇවිල්ලා තියෙන. යටින් පොළවේ මතුවෙන ආසනික් එකක් නම් යට මේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඕනේ. එතකොට මේ බිමට ආසනික් හෙලනවා මේ හෙලන්න සුදුසු නැති සියලු දේවල් හෙලනවා. එතකොට දැන් යන ක්‍රමයේ යන්න බෑ කිව්වේ. එතකොට 120ක් 200ක් ගෙන්නන එකෙන්
120ක්ම ලියාපදිංචි නැතුව ඒකට 80යි ලියාපදිංචිය තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවා මේ මම මේ කියන්නේ විගණකාධිපති වාර්තාව අනුව. ඒකේ බැලුවා අපි 120 මේ ඒ 80 ලියාපදිංචියේ තියෙන 80 පරීක්ෂණ කරලාද කියලා. එතකොට පේනවා එතනින් 18යි අපි ටෙස්ට් කරලා ගියනේ. ඒ කියන්නේ මේ ගැන පරීක්ෂණයක්වත් කරන්නේ නැති. ඊට පස්සේ අපි බැලුවා ඒ 18 පරීක්ෂණ කරලා තියෙන ලංකාවේද පිටරටද කියලා. ඒ තියෙන පිටරට කොහේ හරි පරීක්ෂණාගාරයකින් නැත්නම් අපි අර ලැබ් එකක් කියන්නේ ලැබ් එකකින් දුන්න පරීක්ෂණ වාර්තාවකට ලංකාවට ගේනවා මිස ලංකාවේ ඒ ටික පරීක්ෂණ කිරීමත් හරියට කරලා නැති බව තමයි විගණකාධිපති වාර්තාවෙන් කියන්නේ. එතකොට අපි කියන්නේ වසවිස හෙලනවා කියලා කිව්වත් අපි බොහොම අමානුෂික විදිහට වසවිස හෙලීම සිද්ධ කරලා තියෙනවා. අනිත් එක තමයි මම මීට කලිනුත් පෙන්ලා තියෙනවා මේ ලෝක බැංකු වාර්තානෝ ලෝකෙ වැඩිම වස හෙලන රට බවට අපිපත් වුණා. මේ ළඟදී මම හිතන්නේ පුවත්පත්වල මාව ඒ කාරණේ වැරදිය කියලා කියමින් පවතිනවා. දැන් ওই කාරණේ කියලා මම අවුරුදු 10ක් විතර එහෙනම් මට වැරදි නම් ඕක කියන්න තිබ්බා. මම හිතන්නේ විවිධාකාර වෙනස් කරලා ගණනය කිරීමක් කියලා අපි එච්චර වස හෙලන්නේ නැහැ කියනවා. අනිත් මේක පත්තරවල මුල් පිටුවේ පළ වුණා. දත්ත සහිතව. ඒ වගේම තමයි මේ වසවිස හෙලන එක ගැන මම කරපු ප්‍රකාශය කළේ ආසියාවේ වැඩිම වස හෙලනවා කියලා. ඒ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ නියෝජිතවරිය මට කතා කරලා කිව්වා මේ ડોක්ටර් මේ කියලා තියෙන දේ වැරදි. මේක ආසියාවේ නෙමෙයි ලෝකෙම වැඩිම වස හෙලන රට ඒකකයකට 281ක් වස හෙලනවා කියන කාරණේ. ඒක නිසා මේ වස හෙලීම කියන එක කොච්චර ඉබාගාත ඒ කියන්නේ ඒකේ නියාමනය කොච්චර දුර්වලව පැවතුනාද කියන එක මම කියන්න දෙයක්වත් නැහැ විගණපාදියුති වාර්තා වෙබ් අඩවියේ තියෙනවා ඒක බලන්නට පුළුවන්. එතකොට මෙතනදී අපිට අහිමි වෙන සෞඛ්‍ය 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සචික දැන් මෙතන සෞඛ්‍ය අහෝසි වෙන්නේ දැන් අපි හිතනවා ගොවියගේ සෞඛ්‍ය විතරයි මේ අහෝසි වෙලා තියෙන්නේ. ඒක අපිට ඉතාමත් වැදගත් කාරණයක්. ඒ වගේම තමයි මහජනතාවගේ සෞඛ්‍යයත් මෙතන අහෝසි වෙනවා. පසේ සෞඛ්‍ය soil health කියලා කතා කරනවා අද ලෝකේ. ඒකත් අහෝසි වෙනවා. වතුරේ health ඒ කියන්නේ water health නැත්නම් වතුරේ සෞඛ්‍යයත් මෙතනදී පිරිහෙනවා. දැන් ගොවියන්ගේ සෞඛ්‍ය පිරිහෙනවා කියන කාරණය බොහොම සරලව ගන්නවා බව පේනවා මේ රටේ. දැන් ගොවියා කියලා කියන්නේ කවුද? ලංකාවේ ඉන්නේ පවුල් 50 ලක්ෂයයි. ඒකෙන් 30 ලක්ෂයක් ගොවියෝ. එතකොට 30 ලක්ෂයක් ගොවියෝ නම් ලංකාවෙන් 60%ක සෞඛ්‍ය පිරිහෙනවා නම් ඒක අපිට බලපාන කාරණයක් නෙමෙයි. අනිත් එක තමයි ප්‍රජා වෛද්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙන. ඒ තමයි මහජනතාවට වසවිස ආහාර නම් දෙන්නේ, වසවිස මුස්ත්‍ර වෙච්ච වතුර නම් බොන්නේ. ඒ පුද්ගලයාටත් මේක ලොකුවට බලපානවා. දැන් ගොවියගේ සෞඛ්‍ය ගැන මම පොඩ්ඩක් පසේ සෞඛ්‍ය පැත්තක තියලා ගොවියගේ සෞඛ්‍ය ගැන මූලික කාරණා කීපයක් සඳහන් කරන්නම්කෝ. පළවෙනි දේ තමයි මම පෙන්눔 කරලා දෙන්නම් වග්වඩු රෝගය කොච්චරකට පැතිරිලා ගියාද කියලා. මේ දත්ත අතුර. මේ වන විට වග්වඩු රෝගයේ තියෙන රෝගීන් ඉන්න ගාන මේ අපේ 2015 දත්ත මම ඉදිරිපත් කරන්නේ 1,50,000ක් ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව. ඒ 1,50,000ට වග්වඩුවක් බද්ධ කරේ නැත්නම් මේ අය කොහොමටත් මැරෙනවා. එතකොට ඒ අය මරණ මංචකයට ගිහිලා තියෙන දවස් අවුරුද්දකට සාමාන්‍යයෙන් 6000ක් 7000ක් ගානේ දැනට මිය දෙමින් පවතිනවා නිල වශයෙන් නිල නොවන වශයෙන් කොච්චරද කියලා. අනිත් එක ඒ වග්වඩු රෝගීන් පැතිරලා තියෙන ප්‍රදේශ බලන්නකෝ. ලංකාවේ දිස්ත්‍රික්ක මේ මගේ දත්ත නෙමෙයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත දිස්ත්‍රික්ක 25න් 14කම වග්වඩු රෝගය. මේක වෙලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේක අපි වග්වඩු රෝගයට වසංගත රෝගයක් කියන්නේ නැහැ. ඒකට අපි කියන්නේ බෝ නොවන රෝගයක් කියලා. ඒක වසංගත රෝගයක් හා සමානව පැතිරෙනවා. මම සංඛ්‍යා වලින් පෙන්නන්නම් ඊට පස්සේ දැන් මේ සංඛ්‍යා ලේඛන බලන්න. ඇයි මේකට අපි වෛද්‍යවරු හැටියට මෙච්චර ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මේ සංඛ්‍යා ලේඛන බලන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත මේ පළ කරලා තියෙන එදා දැන් සාමාන්‍යයෙන් මේ වසවිස හෙලන්න පටන් ගත්තේ 1965න් පස්සේ 70 දශකයේ වාගේ තමයි වසවිස හෙලන්න ගත්තේ. එතෙන්ද අවුරුදු 15ක් විතර 20ක් විතර යනකොට 1994 දී පළවෙනි වග්වඩු රෝගියා අහු වෙනවා. එතකොට මේ වග්වඩු රෝගියාව පරීක්ෂා කරන වැඩේ අපි බලන්න එපා ඇයි වග්වඩු රෝගය හැදුනේ කියලා මුලදී කරපු පශ්චාත් මරණ පරීක්ෂණ නැත්නම් අපි අර ඉංග්‍රීසියෙන් පෝස්ට්මෝටම් කියන්නේ ඒ වගේ ඒවා කරන්න පටන් ගත්තා. පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිව්වා නෑ CKDU මේක හඳුනා නොගත් වග්වඩු මේක කවදාවත් හඳුනා ගන්න හම්බෙන්නේ නැහැ කියලා මේක සම්පූර්ණම මේක අතහැරලා දැම්මා. බලන්න රෝගීන් වැඩි වෙලා තියෙන ඉතින් හඳුනා නොගත් 2000 වෙනකොට 102යි. එතන ඉඳලා අවුරුදු 4ක් යනකොට 2004 වෙනකොට 104යි. එතන ඉඳලා අවුරුදු 4ක් යනකොට ඒ කියන්නේ 2008 වෙනකොට 108යි. එතන ඉඳලා අවුරුදු 4ක් යනකොට 2012 වෙනකොට 116කට වග්වඩු රෝගයේ පැතිරලා තිබ්බා. අර මම පෙන්නපු දිස්ත්‍රික්ක ඔක්කොම තුල පැතිරෙමින් පැවතුණා. එතකොට අපි වසංගත නොවන රෝගයක් මේ විදිහට වසංගත රෝගයක් හැටියට පැතිරෙනකොට ඇයි අපි මේකට උනන්දු නොවුනේ? එතකොට 116ක් මේ රෝගයේ පැතිරෙනකොට
අපි ඒ වකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කුසල ධම්ම ස්වාමීන් වහන්සේ අපි එකතු වෙලා අපි ලිව්වා වහාම මේ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා අඩුම ගානේ සංගරණයක් පටන් ගන්න කියලා මේ අයට ඇයි මේ විදිහට මැරෙන්නේ කියලා. අපි ඒක නොකලා නම් අද මේක ගිහිලා 32 විතර. ඒ කියන්නේ ගොවි පවුල් වලින් 32ක ප්‍රමාණයක් මිය දෙන්න පුළුවන්. නමුත් මේක දැන් ගිහිලා 24 දිහා නතරලා තියෙනවා. එතකොට රටේ මේ ගොවි පවුල් වලින් 24%කට මේක බලපාලා තියෙනවා නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ගොඩක් අය කියන්නේ ඔප්පු කරන්නලු මේ වග්වඩු රෝගය හැදෙන්නේ මේක හින්දා මේ කියන්නේ මේ කියන මේ විෂ රසායන නිසාම බවට ඔප්පු කරන්න කියලා අපිට මේ අභියෝග කරනවා. මම ඒකින්ද ගෙනාව ඇත්තටම දත්ත පත්‍රිකා ගණනාවක් දැන් මෙතන දත්ත පත්‍රිකා රාශියක් තියෙනවා. දැන් මේ රෝගයට දැන් ලෝකේ කියනවා ඇග්‍රෝකෙමිකල් නෙෆ්‍රොපති කියලා. එතකොට මේක වග්වඩු රෝගයේ හින්දා හැදුන බව අපි තව ලංකාවට ඔප්පු කරන්න අවශ්‍යද මේ ජාත්‍යන්තර සංග්‍රහවල. ඊට පස්සේ මේකේ සමහර වගේ සිතියන් දාලා තියෙන ලංකාවෙම සිතියන් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇමරිකාවේ පළකිරීම් රාශියක් මෙතන එකතු කරලා තියෙනවා. වග්වඩු රෝගය හැදෙන එක මේ කියන ෆාමර්ස් කමියුනිටි නැත්තම් මේ කියන මේ වග්වඩු රෝගයයි මේ කියන කෘෂි රසායනයි සම්බන්ධ කරලා. දැන් මේකේ මම තව කරුණු දෙකක් කියන්නම් ඊළඟට. දැන් මේ රෝගය එතකොට බලපාන්නේ ගොවි පවුල් වල තාත්තට විතරද? නෑ. දැන් මේකේ අම්මලාටත් බලපාලා තිනවා. දැන් බලන්න මේ ලිපිය. මේ ලිපියේ පෙන්නනවා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා. දැන් මේ පාසලකට අනුරාධපුරයේ පාසලකට ගියාම මේ ලංකාදීප පුවත්පතෙන් ඒ පාසලේ ළමයින්ට අම්මත් නැහැ තාත්තත් නැහැ. මොකද මේ ගිහිල්ලා තියෙන ඇත්තටම සමීක්ෂණයක් කරන්න අලි ගහන ප්‍රමාණය කොච්චරක් ඉන්නවද කියලා බලන්න. ළමයි අත උස්සලා නැහැ. ඊට පස්සේ අයි අත උස්සන්නේ නැත්te අලි ගහන ප්‍රශ්නේ මෙහාට නැද්ද කියලා අහපම කියලා තියෙනවා. අලින්ට ගහන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම් වග්වඩු රෝගෙන් මිය ගිහිල්ලා කියලා. එතකොට මේ தত্ত্বය අපි කුසල ධම්ම හාමුදුරුවෝ එක්ක මේ අපි දිගින් දිගටම ඉදිරිපත් කරා. එතකොට දැන් මේ ළමයින්ටත් ලෙඩ වෙලා මම පෙන්වන්නම් එක දත්ත පත්‍රිකාවක් දැන් ළඟදි කරපු සමීක්ෂණය 2018 කරපු සමීක්ෂණය අනුව එහි පාසල් වල යන ළමයින්ගෙන් විශාල ප්‍රතිශතයකට මේ සංගණනය කරලා තියෙන අවුරුදු 5ත් 11ත් අතර. ඒ කියන්නේ එක වසරත් 6 වසරත් අතර ඉන්න දරුවෝන්ගෙන් 2880ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අරගෙන මේ පරීක්ෂණ කරපුවාම ඒ ළමයින්ගෙන් 75%කට වග්වඩුව දිය වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට ළමා පරපුරටත් දැන් මේක මේ මෙච්චර බරපතල ප්‍රශ්නයක්. ඊළඟට තව දත්ත පත්‍රිකාවක් මට හම්බුණා. ඒ තමයි මෙතන පෙන්눔 කරනවා. ඒ ප්‍රදේශයේ ඉන්න අලුත උපන් බිලිඳුන්ගේ මුත්‍රා පරීක්ෂණයක් කරලා තියෙනවා. මේ මුත්‍රා පරීක්ෂණ කරපුවම 3න් 1කට කියන්නේ 30%කට ගේ මුත්‍රාවල මේ කියන විස රසායන නැත්නම් ඇග්‍රෝකෙමිකල්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ කට්ටේ වග්වඩු ඉස්කෝලේ යන්න කලින් ඉඳලම දිය වෙන්න ආරම්භ වෙන්න නියමිතයි. එතකොට ගොවියාගේ සෞඛ්‍ය ගැන විතරයි මම මේ කිව්වේ. එතකොට අනිත් අයගේ සෞඛ්‍ය ගැනත් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මෙතනින් පැහැදිලිව පෙන්වුම් කරන දේ තමයි මේ අපි මේ කෘෂිකාර්මික රටක් එනතත් ගොවියෝ ඕනේ. සමහරව මේකෙදි කියනවා ගොවියෝ ටික මැරිලා ගිය දෙන්නලු. එතකොට අපිට කොම්පැනියක් දාලා ওই පැත්ත වගා කරගත්තා. මේ තරම් සාහසිකව හිතන පිරිසක් එක්ක තමයි අපි හැප්පෙන්නේ. ඒක නිසා අපි මේක තේරුම් ගන්න අවශ්‍යයි. මේ අපේ ජනතාව ලක්ෂ 50ක් ඉන්න පවුල් වලින් ලක්ෂ 30ක් ප්‍රාණඝාතයෙන් මුදවන වැඩසටහනක් මේ ගැසට් පත්‍රිකාව. මේක අපිට කරන්න පුළුවන්. එතකොට ගොඩක් අය කියන්නේ ක්‍රමක්‍රමයෙන් කරන්න කියලා. හරි ක්‍රමක්‍රමයෙන් හරි කරන්න අපි උනන්දු වෙන්න අවශ්‍යයි. මම මේකෙදි සචික එකක් කියන්න අවශ්‍යයි. මේ කාරණය සඳහා තවම අපේ ප්‍රාණඝාතයෙන් තොර කෘෂිකර්මාන්තය සඳහා යෙදවීම සඳහා කුසල ධම්ම ස්වාමීන් වහන්සේ හිටියානම් කොච්චර ಜಾති කරයිද? පන්සල් ටික මේකට මුල් වෙලා නැහැ. දෙමව්පියෝ ටික මේකට මුල් වෙලා නැහැ. දැන් මේ වසවිස කන්න එපා කියලා කියන්නේ අපිනේ. ඇයි මේක කියන්න දෙමව්පියෝ සංවිධාන බිහි වෙන්නේ? දෙමව්පියන්ට මේක කියන්න බැරි. තමන්ගේ දරුවට දෙන කෙසෙල් ගෙඩියක් වසවිසෙන්තරෝ දෙන්න බැරි නම් ගොටුකොළ කතුරු මුරුංගා ටිකක් වසවිසෙන්තරෝ දෙන්න බැරි නම් මොකද්ද මේ රටේ ඉඳලා ඇති වැඩේ? ඒක නිසා අපි දෙමව්පියෝ හැටියට ගෙදර වගාව ආරම්භ කරන්න අවශ්‍යයි. ගෙදර කුස්සිය උයා ගන්න අවශ්‍යයි. ගෙදර මුල්තැන්ගේ අධ්‍යක්ෂකම් දෙන්න අවශ්‍යයි. වසවිසෙන්තර මේ කටයුත්තට පෙළ ගැසීම සඳහා එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි. මොකද මේක බිලියන 250ක් එක්ක අපි හැප්පෙන්නේ. ඒක නිසා අපිව මේ කියන කාරණා යටපත් කරන්න විවිධාකාරයෙන් කටයුතු කිරීම අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. හැබැයි මේ සියල්ලම සත්කාරය කරන්නේ මේ රටේ බෞද්ධ සංස්කෘතියේ සීලය ආරක්ෂා කරන්නත් මේ ඉන්න පිරිසට සීලෙන් ඒ සීල දනං කියලා කියනවා. ඒ සීලේ ධනෙ මේ රටේ ඊළඟ පරපුරට ලැබෙන්නටත් මේ වග්වඩු රෝගයෙන් පාසලෙන් ළමයින්ගෙන් 70%කට කලාපේ වග්වඩුවෙන් දිය වෙන්න පටන් අරන් නම් මේ අලුතෙන් උපන් බිලිඳුන්ගෙන් 3න් 1කට ඒ කියන්නේ පුදුන් අයගෙට මුත්‍රාවල මේ කියන මේ කෘෂි රසායන තියෙනවා නම් අපිට මොන අනාගතයක්ද? අතිශයින්ම පැහැදිලි
මේ කාරණාව. මේක කතා කළ යුතුම මාතෘකාවක්. සමහර විටක මෙය වර්තමාන රජයේ ජනාධිපතිතුමා විසින් ගත්තු තීරණයක් නිසා විපක්ෂයේ සැමම් ක්‍රියාකාරීන් ගොවි ජනතාව එකතු පහදු කරගෙන උද්ඝෝෂණ ව්‍යාපාර සහ මේ සම්බන්ධ විරෝධාකල්ප දක්වනවා වෙන්නට පුළුවන්. සමහර විට ඇත්තටම කාරණාව ඔබේ වල කපා ගන්න එක වලකාලන්නට රජයෙන් දුන්නු තල්ලුවක් තමයි මේ දැවැන්ත තීරණය. නිසා මේ සම්බන්ධයෙන් සබුද්ධික වෙන්න, හෙට උපදින දරුවාවත් රෝගියෙක් බවට පත් කරලා මේ ඛේදනීය ඉරණමට ගොදුරු කරවන්නේ නැතුව ඔබට සමාජ යුතුයකමක් තිබෙනවා මේ සත්කාරයට සහයෝගය දක්වන්න. අමාරුවෙන් හරි මේක විදදරාගෙන අපි මේ ගත්තු සත් තීරණය යථාර්ථයක් බවට පත් කරන්න, මෙහි විපුල ඵල නෙලා ගන්න, නුදුරු අනාගතයේ අනාගත පරපුර රකින්න ඔබට අත්වල බඳ ගන්න පුළුවන්කම තිබෙනවා. සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කුසල් දමහඳුරුත් එක්ක ගිහිල්ලා අපි ඒ අයට උදව් උපකාර කරපු හැටි මතක් වෙනවා. වෛද්‍යතුමන්ලා ඒ සඳහා අපට දක්වපු සහයෝගය. ඉතින් මේ සියල්ල හමුවේ අද අපි සාකච්ඡාව ආරම්භ කළා පමණයි. ඉදිරියේදී මේ සාකච්ඡාව දිගින් දිගටම පින්බර උදැසන වැඩසටහන හරහා ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා කියන පොරොන්දුව බහමුවේ තබමින් අද දවසේ අපි ආරාධනාව පිළි අරගෙන මේ දිනවල ඊටාම කාර්යබහුලයි හැම මාධ්‍ය ආයතනිකෙම එතුමාව ප්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන් මේ තමන්ගේ මතය රටට ප්‍රකාශ කරන්න කියලා. ඒ අතරතුරේ අපි කරපු ආරාධනා පිළි අරගෙන පැමිණීම ගැන ස්තුතිවන්ත වෙමින් ඔබතුමන්ලා කරගෙන යන මේ සාරවත් වැඩපිළිවෙල නැත්නම් කාලෝචිත වැඩපිළිවෙල සරප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තුනුරුණගේ අනන්ත මහ ගුණ බලයෙන් කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය වරම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මැතිතුමන්ට ලෙන්ගතු දයාවෙන් අපේ ප්‍රණාමය පුද කරන ගමන් අපි පින්බරු දැසෙන් සමුගෙන යනවා. යලි හෙට හමු වෙමු. යම්මතු දවසක නුදුරේදීම වෛද්‍යතුමන් එක්ක මේ පිළිබඳව තවතොරතුරු කතා කරමු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.